දැන් ස්වාමි පුරුෂයෙක් නිරන්තර මේ රට ඇතුලේ ස්ත්‍රීන් එක ගැටුම්. ඔබ මා ඇතුළු සියල්ලන්. ඒ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනේ කියන්නේ මොකක්ද පුරුෂයා සතු? පුරුෂයා සතු ඊර්ෂ්‍යාව. පුරුෂයා සතු තමාට නතු කර ගැනීමට මේ මගේ ඉන්න ඒ ශක්තියින් මූලාශ්‍ර තැන්පත් වෙලා තියෙන්නේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය තුළ. අපි සියලු හෝමෝන වල වහලුන්‍ය ආයිබෝවන් අදත් සුපුරුදු වැඩසටහනෙන් ඔබව මුණ ගැහෙන්නට තීරණය කළා. ඇත්තටම අපි මේ මග නාලිකාවෙන් යම්කිසි වැඩසටහන් මාලාවක් පවත්වාගෙන යනවා. සිත කියන්නේ ශක්තිය නිර්මාණය කරන තැනක්ය කියන කාරණාව දක්වා අපි විග්‍රහ කළා ගිය සතියේ. මම අද එහි ඉතිරි කොටස සාකච්ඡා කරන්න තීරණය කළා. ඇත්තටම මම මේ වගේ වැඩසටහනක් ඉදිරිපත් කරන්න තීරණය කළේ වැඩිහිටි පිරිසටම නෙමෙයි. දැන් වැඩිහිටි පිරිස කියන්නේ කවුද කියලා මම ගිය සතියේ කිව්වා. භීෂණ සමයේ අපිට තිබුණා කාලයක් පුරා පැවති යුද්ධයක්. ඒ යුද්ධය කාලය ඇතුලේ ඒ සංසේචනයන් වලට ගොදුරු වෙච්ච සංසේචනයන් වලට ලක් වෙච්ච මිනිසුන් පිරිසක් දැන් නායකයන් වෙලා තියෙනවා. අද රටේ වැඩිහිටියා වෙලා තියෙන එවැනි කලබල මානසික මට්ටමක් උරුම කරගත්ත අය. බොහොම අතලොස්සක් තමයි ඒ ආපදාවෙන් ගැලවිලා ඇත්තටම ඉන්නේ. ඉතින් මම හැම වෙලාවෙම මගේ මේ කතිකාවන් දියත් කරන්නේ සිත, මනස කියන මේ මනෝවිද්‍යාත්මක ප්‍රවාහයකට. ඉතින් ඒ නිසා මම අද මෙහි වෙනත් කතිකාවක් ඇත්තම කියනවා නම් මේ සිත කියන්නේ ශක්තිය නිර්මාණය කරන තැනක් කියන කතිකාවෙන් පස්සේ මට ඇත්තටම හිතුණා මෙන්න මේ වගේ වැඩසටහනක් කරන්නට මේ දරු පරපුර වෙනුවෙන් අපි විශාල කතිකාවන් වලට නිමග්න වෙනවා. අපි විශාල සැලසුම් දියත් කරනවා. හැබැයි අපි කවුරුත් මේ කල යුත්තේ මොකක්ද කියන එක, කල යුතුයම දේ මොකක්ද කියන එක වෙන්කොට හඳුනා ගන්නට සමත් වෙලා නැහැ. ළමයින් පුරුදු වෙලා ඉන්නවා අධ්‍යාපන ශාස්ත්‍රයේදී ඇත්තටම කටපාඩම් කරන්නට. අද කනගාටුවෙන් උනත් කියන්නට ඕන භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව වගේ විෂය ශාස්ත්‍රයන් පවා මේ දරුවන් කටපාඩම් කරනවා. ඒ කියන්නේ මේ ඥානික මාධ්‍ය පවා අද ඥානය යොදවා, තර්කන ඥානය යොදවා ක්‍රියාකාරකම් වශයෙන් අධ්‍යයනය ලැබිය යුතු දේවල් පවා, ඒ විෂය මූලයන් පවා කටපාඩම් කරන්නට අද දරුවන් පුරුදු වෙලා තියෙනවා මේ වර්තමාන තරංගය නිසා. ඇයි කටපාඩම් කරන්නේ? ඒ විෂය තුළ මෙකැනිසම් එකක්, එහෙම නැත්නම් එහි යථාභූතය, ඒකේ දිගපළල, ඒකේ ආරම්භය අවසානය මේ සිසුවාට ග්‍රහණය කරගන්න බැරි නිසා. මේක අධ්‍යාපනයේ විතරක්ම නෙමෙයි. මේක විශාල පරාසයකට විහිදලා තියෙනවා. මේක අපේ රටේ සංස්කෘතිය වෙලා තියෙනවා. මේක අපේ රටේ ආගම වෙලා තියෙනවා. මේක අපේ රටේ ඥාන මූලාශ්‍රය වෙලා තියෙනවා. මේක කොහොම කිව්වත් මිනිස්සු පිළිගන්නේ නැහැ. මිනිස්සුන්ට ඕනේ උපාධියක්,
මිනිස්සුන්ට ඕනේ කොල කෑල්ලක යම් කිසි සටහනක්. ඉන් එහා මනස දියුණු නැහැ. අපි වැඩි ඈතකට යන්න ඕනේ නැහැ. අපි සාකච්ඡා කරමු අද මෙන්න මේ වගේ කතිකාවක්. අපි දන්නවා පොලිසිය වැඩ කරන විශාල පිරිසක්. පොලිස් නිලධාරීන්. පහළම තනතුරේ ඉඳලා පොලිස්පති දක්වාම ඒ රැකියාව යම් යම් තනතුරු වලට බෙදලා තියෙනවා. මේ පොලිස් නිලධාරියා කියන චරිතය සමාජයේ හරි වටිනා ඒ වගේම අත්‍යවශ්‍ය චරිතයක්. ඒතර වටිනා අත්‍යවශ්‍ය චරිතය ගැන අද ගිහිල්ලා අපි සමාජයෙන් අහලා බැලුවොත් විවිධ තරාතිරම් වල අහඹුලස පරීක්ෂණයක් කරලා බැලුවොත් සම්මුඛ සාකච්ඡාවක් කරලා බැලුවොත් මේ පොලිස් නිලධාරියා ගැන මේ පොලිස් සේවය ගැන මිනිස්සු අපිට දෙන්නේ විවිධ අදහස්. මම හිතන්නේ විශාල පිරිසක් ඔවුන් ගැන පැහැදිලා ඉන්නවා කියලා. ඒ පැහැදිලා නැති බවම පොලිස් නිලධාරියාට ආඩම්බරයක්. මේකට දෙපාර්ශවයක් වග කිව යුතුයි. පොලිස් නිලධාරියා වග කියන්නත් ඕන. ඉන් එහා තිබෙන කතිකාවක් තිබෙනවා නම් ඒ කතිකාවක් නැතිකමත් වග කියන්නට ඕන. පොලිස් නිලධාරියාට ශාරීරික පුහුණුවක් දෙනවා. නමුත් අද පොලිස් නිලධාරියාට මානසික පුහුණුවක් දෙන්නේ නැහැ. මේක පොලිස් ශාස්ත්‍රයට විතරක් නෙවෙයි. සෑම ශාස්ත්‍රයකටම අත්‍යවශ්‍ය දෙයක්. ඕනෑම ශාස්ත්‍රයක තිබෙනවා එක්තරා වැඩ කාලසටහනක්. මේකෙන් මිනිස්සු හෙම්බත් වෙනවා. එක දිගට යන්ත්‍රයක් වුණත් වැඩ කරන්න බැරි බව ඔබ මම දන්නවා. අපි ඒක දන්නවා. හැබැයි මිනිස් මනසත් එවැනි දෙයක් කියලා තීරණය කරගන්නට, නිර්ණය කරගන්නට අපි සමත් වෙලා නැහැ. ඒකට මම හේතු කීපයක් පැහැදිලි කරන්නම්. මේ පොලිස් නිලධාරියාට විතරක්ම නෙමෙයි මේ සාකච්ඡාව. මම යෝජනා කරන්නේ මේ වර්තමාන සමාජයේ අධ්‍යාපන රටාවේ තිබෙන මේ දෝෂයක් නිසා තමයි මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නේ. අඩුම ගණනෙන් මාසයකට එක සැරයක්වත් මේ පොලිසියේ වැඩ කරන ඒ මහත්මවරුන්ට, මහත්මියන්ට වෛද්‍ය ශාස්ත්‍රය වෙන්න පුළුවන්, ගුරු වෘත්තිය වෙන්න පුළුවන්, මානසික පුහුණුවක්, ආපසු හැරි බැලීමක් කළා නම් අපිට මේ ගැටලුව ඇති වෙන්නේ නැහැ. මේක විශාල ගැටලුවක්. අපි කවුරුත් අපේ රට ඇතුලේ අපි අපේ රට ගැන කතා කරමු. ලෝකය ගැන කතා කරන්නට කලින් අපි අපේ රට ගැන කතා කරමු. මේ රට ඇතුලේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. දේශපාලනික වශයෙන් මේ රට හදන්නට කතිකා කරනවා. මම පැහැදිලිවම යෝජනා කරන්නේ මානසික වෛද්‍ය විද්‍යාවේ ඉන්න කෙනෙක් හැටියට, මානසික විද්‍යාව ගැන කතා කරන කෙනෙක් හැටියට මෙතනට විසඳුම තියෙන්නේ මෙතන නෙවෙයි. දැන් උදාහරණයක් හැට මම ගත්තොත් මෙන්න මෙහෙම සාකච්ඡාවක්. දැන් බලන්න අපේ සිත අපිට කේන්ති ගියාම අපි දන්නේ එච්චරයි. අපි දන්නේ සාමාන්‍ය ජනතාව දන්නේ අපිට කේන්ති යනවා කියන එක විතරයි. යම් කිසි සිද්ධියකදී අපි අකමැති දෙයකදී අපිට කේන්ති යනවා. ඒක තමයි සාමාන්‍ය කෙනෙක් දන්නේ. ඉන් එහා එයා දන්නේ නැහැ. එතකොට මම අද පැහැදිලි කරන්නට යන්නේ ඉන් එහා දෙයක්. මෙකැනිසම් එක මේක තුළ තිබෙන. අපේ රටේ වෙලා තියෙන ලොකුම දේ මේ මෙකැනිසම් එක අධ්‍යයනය කරලා නැහැ කිසිම දෙයක. ඒක දන්න කෙනෙක් කියන්නෙත් නැහැ. දැන් එයි අපිට තරහ යන්නේ. අපිට හිතලා තරහ ගන්න බෑ. අපි කාටවත් හිතලා තරහ ගන්න බෑ. කාටවත් හිතලා බය වෙන්න බෑ. එතකොට මේ මූලාශ්‍ර
ප්‍රතිඵල යම් කිසි දෙයක. දැන් අපි බියවීම ගැන පොඩ්ඩක් කතා කළොත්. බියවීම ගැන. දැන් අපි බය වෙන්නේ ඇත්තටම හෝමෝන් වල තිබෙන අසමතුලිතතා නිසා. දැන් මේ සිද්ධිය අධ්‍යයනය කරන්න කැමති නැහැ. සමහර විට මේ කතාව මෙතනින්ම මේක නරඹන අය මෙතනින්ම මේක ඉවත් කරන්න ඉඩ තියෙනවා. හේතුව ඒව අපිට වැඩක් නැහැ කියලා. අපි බය වෙන්නේ හිතලා නෙවෙයි. ඇත්තටම ඒක හේතුන් ගොඩක ප්‍රතිඵලයක්. බිය ඇති වෙන්නේ ඇඩ්‍රිනලින් කියන හෝමෝනය ක්‍රියාත්මක වීම නිසා. මේක අපේ අනුවේගී පද්ධතිය හරහා ඇත්තටම මේක මධ්‍ය ස්නායු පද්ධතිය මොළය යනාදී විශාල අවයවවල ලොකු ක්‍රියාකාරීත්වයක් සහයෝගයෙන් කෙරෙන දෙයක්. මේක තනි ස්නායුක ක්‍රියාකාරීත්වයක් නෙවෙයි. මෙතන තියෙන්නේ සාමූහික ප්‍රතිඵලයක්. සාමූහික වගකීමක් මෙතන තිබෙනවා. ඒ අනුව මේ හෝමෝනය නිර්මාණය වෙනවා. දැන් මේ හෝමෝනය නිර්මාණය වුණාට පස්සේ අපිට මොකද වෙන්නේ? දැන් බලන්න අපි බය වුණාට පස්සේ අපි එහෙම කතා කරමු සාමාන්‍ය වශයෙන්. අපි බය වුණාට පස්සේ අපේ හෘද ස්පන්දනය වැඩි වෙනවා. ඒක අපිට තේරෙන්නේ නැහැ කියලා කියන්න බෑ. හොඳට අවධානය යොමු කළොත් අපේ හෘද ස්පන්දනය වැඩි වෙනවා. රුධිර පීඩනය වැඩි වෙනවා. අපි දන්නවා දැන් ඔය පෙනහළු වලට වාතය අරගෙන යන අපි කියනවා එයාර් පැසේජස්. ඒවා සක්‍රිය වෙනවා. ඇසේ තියෙනවා දැන් ඇත්තටම කවුරුත් ගොඩක් හිතන්නේ නැහැ. the pupil in the eye. ඇසේ අර බෝලය කියලා කියන්නේ. මේක ලොකු වෙනවා. පරිවෘත්තීය ක්‍රියාවලියකට අපි වාජනය වෙනවා. ඒ කියන්නේ මාංශ පේශීන් වලට හොඳට රුධිරය සපයනවා. ඊළඟට රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යනවා. දැන් මම කාරණා කීපයක් කිව්වා. රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යන තැන දක්වා මම කිව්වා. දැන් බලන්න මේ එක හෝමෝනයක් කරලා තියෙන දේවල්. එක හෝමෝනයක් ක්‍රියා කරලා තියෙන දේවල්. එක හෝමෝනයකින් අපේ ශරීරයේ විශාල වෙනස්කම් ඇති කරලා තියෙනවා. රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ ගියාට පස්සේ පරිවෘත්තීය ක්‍රියාවලියකට අපි භාජනය වුණාට පස්සේ ඇසේ බෝලය ලොකු වෙලා අපි බය වුණාට පස්සේ පෙනහළු වලට වාතය අරගෙන යන අර එයාර් පැසේජස් කියන දේවල් ක්‍රියාකාරීත්වයට භාජනය වුණාට පස්සේ ඒ කියන්නේ ඒවා හොඳට ක්‍රියා කරන්න පටන් ගත්තට පස්සේ ඒකේ හොඳ සපෝට් එකක් දෙන්න ගත්තට පස්සේ රුධිර පීඩනය වැඩි වුණාට පස්සේ හෘද ස්පන්දනය වේගය වැඩි වුණාට පස්සේ ඒ ජීවියාට සිතා කටයුතු කරන්නට බෑ. ඒ ජීවියාට සිතලා වැඩ කටයුතු කරන්නට බෑ. මේක විශාල ගැටලුවක්. එවෙලෙදි අපි පුරුදු විය යුතුයි එක්තරා නියාමනයකට අනුව වැඩ කරන්නට. ඒ දේ අපිට පුරුදු කරලා තියෙනවා අපේ උප්පත්තියේ සිට මරණය දක්වාම. ඒ තමයි ඇත්තටම තිබෙනවා flight or fight. flight or fight. flight කියන්නේ මොකද්ද? පලා යාම. පලා යාම. flight. fight කියන්නේ සටන් කිරීම, මුහුණ දීම. දැන් අපි බය වෙනවා. බය වුණාට පස්සේ අපි කරන්නේ එක්කෝ fight. අපි සටන් කරනවා. ඒකට මුහුණ දෙනවා. දැන් අපි හිතමු දැන් අපි නොසිතූ වෙලාවක දොර අරගෙන අපේ ගේ ඉස්සරහා පුංචි පාරට අවතීර්ණ වෙනවා. එතනින් තමයි අපි යන්නේ මහා පාරට. කුඩා පාරට අවතීර්ණය වෙච්ච ගමන් අපි නොසිතූ මොහොතක උරගයෙක්, ඒ කියන්නේ සතෙක්, අපිව හපා ගන්න පුළුවන් සතෙක් මාරාන්තික විෂ නිකුත් කරන බව අපිට උගන්වලා තියෙන්නේ. දැන් අපි දැක ගමන් ඒ සතාව දැක ගමන් අපි බය වෙනවා. දැන් අපි බය වෙච්ච ගමන් ඇයි අපි බය වෙන්නේ? අපේ මොළය විසින් ඒ සංඥාව නිකුත් කරනවා. ඇඩ්‍රිනලින් හෝමෝනය නිකුත් කරනවා. නිකුත් කරපු ගමන් මොකද වෙන්නේ? දැන් අපි බය වෙලා. අපි බය වෙච්ච ගමන් අර මම කලින් කියපු කාරණාවලට අපේ ශරීරය
අනුවර්තනය වෙනවා. ඒක අනුවේගී පද්ධතියක් කරා සිද්ධ වෙන්නේ. අපිට හිතලා බය වෙන්නත් බෑ. හිතලා බය නැති කරගන්නත් බෑ. දැන් අපි වහල් භාවයට පත් වෙලා. දැන් අපි වහලෙක්. දැන් අපිට අපිව පාලනය කරගන්න බෑ. අපේ self confidence නැති වෙලා තියෙනවා. අපි දැන් අපේ අතේ තිබුණු පාලනයෙන් ගිලිහිලා අපිට අපිව පාලනය කර ගැනීමට තිබුණු හැකියාව තීව්‍රතාවයෙන් ගිලිහිලා. දැන් අපි කරන්නේ මොකද්ද? එක්කෝ ෆයිට්. ඒ කියන්නේ අර සර්පයාට පහර දීලා හෝ එයාට එක සටන් කරලා ඒ සිද්ධියට මුහුණ දෙනවා. එහෙම නැත්නම් අපි ෆ්ලයිට්. අපි එතනින් මග හැරලා යනවා. මේ සිද්ධි දෙකට අපි මුහුණ දෙනවා මිසක් අපේ ජීවිතය ඇතුලේ ඇත්තටම පාසල් අධ්‍යාපනය ආරම්භ කරන්න කලින් පෙර පාසල් අධ්‍යාපනයේ ඉඳලා ගුරුවරයා පූජකයා අම්මා තාත්තා මේ කියන සමාජය දරුවාව පුහුණු කරන්නේ to fight or flight. මේක තමයි ප්‍රශ්නය. මේක හරිද? මෙන්න මේ කතිකාවට අවතීර්ණය වෙන්නට මට ලොකු අවශ්‍යතාවයක් තිබුණා. මේ කතිකාවට අවතීර්ණය වෙන්න මට ලොකු අවශ්‍යතාවයක් තිබුණා මේ fight or flight කියන එකට. ඒ නිසා මේ නිවැරදි ඉගැන්වීමක්ද? ඒ ඔබ අද මනසෙන් හිතලා බලන්න. අපි පුංචි කාලේ ඉඳලා ඉගෙන ගත්තේ අපි බය වුණාම එක්කෝ සටන් කරන්නට නැත්තම් පලා යන්නට. මේ දෙකේම ප්‍රතිඵලය එකයි කියලා මම ඔබට කිව්වොත් ඔබ මනසෙන් තර්ක කරાવી. ඔබ සමහර විට මේ සාකච්ඡාව ප්‍රතික්ෂේප කරાવી. මේ දෙකේම ප්‍රතිඵලය එකයි කියලා මම කිව්වොත්. මම මේ කතිකාව අරගෙන යනවා සුළු වෙලාවකට වෙනත් පැත්තකට. අපේ ජීවිතය ඇතුලේ අපේ මේ පුහුණුව, අපේ මේ ඥාන මාර්ගය, අපේ දැනුම මේ හැම දෙයක්ම අපිව පුරුදු කරලා තියෙන්නේ ඇත්තටම తాවකාලික සතුටකට, වින්දනයකට, తాවකාලික ආරක්ෂක යාන්ත්‍රණයකට. මම ඔබට ගිය සතියේ සාකච්ඡාවක් කළා, ඇත්තටම පැහැදිලි කිරීමක් කළා. මේ සත්වයා අයිති වෙලා ඉන්නවා සිතේ කොටස් කීපයකට. මම කිව්වා ඉඩ් කියන කොටස. ඉඩ්. ඇත්තටම ඉඩ් කියලා කියන්නේ මොකක්ද කියලා මම කිව්වා. sexual and aggressive part එකක්. sexual and aggressive part එකක ජීවත් වෙන ජීවියා ඉඩ් කියන මූලාශ්‍රය ඇතුලේ ඉන්නවා. ඊගෝ කියන කොටස මම ඊටාම හොඳින් ඊ සතියේ ඔබට පැහැදිලි කළා. ඊගෝ කියලා කියන්නේ ඇත්තටම එහෙම දෙයක් නෙමෙයි. එතන තිබෙනවා යම්කිසි moral conscience එකක්. moral කියලා කියන්නේ moral theology කියලා විෂය මාලාවක් තියෙනවා. moral එකක් තියෙනවා. කියන්නේ සිතා වැඩ කළ හැකි මට්ටමක්. යම්කිසි පරාසයකට සිත දුවද්දී ඒක තේරුම් ගන්නට පුළුවන් හැකියාවක් ඊගෝ එක තුල තිබෙනවා. ආගම දහම තුලින් බලහත්කාරයෙන් මිනිසා පුහුණු කරන්නේ ඒකටද කියලා වෙලාවක මට හිතිලා තියෙනවා. බලහත්කාරයෙන් කියන වචනය ඔයගොල්ලෝ මෙතන highlight කරගත්තොත් හොඳයි. සමහර ආගම් තුල දැඩි විශ්වාසයක්, දැඩි නීති රීති, දැඩි පුහුණුව එවැනි දේවල් තුලින් විශාල සමාජ කතිකාවක් ගොඩ නැගිලා තිබෙනවා. ජීවියාව මේ ඊගෝ කියන තත්වයට පත් කිරීමට ආගම උත්සාහ කරනවා කියලා. ඊළඟට අපි සුපර් ඊගෝ ගැන කතා කරොත් එතනදී ඇත්තටම සාමාන්‍ය මිනිස් මනස අභිභවා ගිය ගොඩාක් දුරට ඉවසීමෙන් වැඩ කරන, උපේක්ෂාවෙන් වැඩ කරන, සිතුවිලි මූල ආශ්‍රයකින් වැඩ කරන තත්වයක්. හැබැයි මම අද මෙතනදී කියන්න යන්නේ ගිය සතියේ කියපු කතාවට වඩා තරමක්
ඉදිරියට ගිය කොටසක්, ඉදිරි මතයක්. ඒ තමයි අපි මේ බියවීම කියන සිද්ධිය අරගෙන බැලුවොත් ඇඩ්‍රිනලින් හෝමෝනය ස්‍රාවය වීම, අනුවේගී පද්ධතීන් ක්‍රියාත්මක වීම කියන මූලාශ්‍ර සාකච්ඡා කළොත් ඉඩ් එක තුල ඉන්න ජීවියාටත් මේක වළංගුයි, ඊගෝ එක තුල ඉන්න ජීවියාටත් වළංගුයි, සුපර් ඊගෝ එක තුල ඉන්න ජීවියාටත් වළංගුයි. දැන් මගෙන් මේ මුයින් පිටවෙච්ච මේ වචන වාක්‍ය තුන නිසා සමහර විට මට දැඩි විරෝධයක් එල්ල වෙන්නට පුළුවන්. ඉහළ බුද්ධි මට්ටම් නියෝජනය කරන ඇතැම් අය මට විරුද්ධව මෙතනදී කතා කරන්නට ඉඩ තිබෙනවා. මේ මිනිස්සයා මොනවාද මේ කියන්නේ? අපි ඉගෙනගෙන තියෙන විදිහට සුපර් ඊගෝ එකේ ඉන්න අයට තරහ යන්නේ නැහැ. සුපර් ඊගෝ එකේ ඉන්න අය බය වෙන්නේ නැහැ. ඇඩ්‍රිනලින් හෝමෝනය ඒගොල්ලන්ට ස්‍රාවය වෙන්නේ නැහැ කියලා තර්කයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක විශාල මුලාවක් බව අමතක කරන්න එපා. ඔබ ඉන්නේ එහෙමනම් මුලාවක. ඉලෂන් කියලා කියන්නේ මේක මිත්‍යා දෘෂ්ටියක්. හරි දේ හරි විදිහට දකින්නත් බෑ, වැරදි දේ වැරදි විදිහට දකින්නත් බෑ. ඒක තමයි මුලාව. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ වෙනත් එකක් නෙවෙයි. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ වෙන කොහෙන්වත් ඇවිත් පහළ වෙන එකක් නෙවෙයි. රෝගයක් නෙවෙයි. විස බීජයක් නෙවෙයි. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ හරි දේ හරි විදිහට දකින්නත් බෑ, වැරදි දේ වැරදි විදිහට දකින්නත් බෑ. එතකොට ඉඩ් කියන පුද්ගලයාත් මේ තත්වයට ගොදුරු වෙනවා. ඊගෝ කියන පුද්ගලයා, ඒ කියන්නේ ඊගෝ එක තුල ඉන්න පුද්ගලයාත් ඒකට මුහුණ දෙනවා. සුපර් ඊගෝ එකේ ඉන්න පුද්ගලයාත් ඒකට මුහුණ දෙනවා. ඒක ඒ ජීවින්ට වළක්වන්නට බෑ. මේක තමයි ඇත්ත කතාව. එතකොට දැන් හිතන්න ඔබ මෙන්න මෙහෙම දෙයක්. දැන් ඔබ හැම කෙනෙක්ම නිවෙස් වල පාවිච්චි කරනවා අර වතුර බට. අපි හෝස් කියලා කියන්නේ. වතුර බටයක් කරාමයට සවි කරනවා. හේතුව ඈතට ජලය පරිවහනය කරගෙන යන්නට. දැන් ඔන්න කල්පනා කරලා බලන්න. ස්ථීර වශයෙන් සවි කරන ලද බටයක කරාමයක් සවි කරනවා. ඒ කරාමයට මේ తాවකාලික අපි අරගෙන එන ඒ අපි හෝස් කියලා කියන්නේ ඒ නලය, ඒ ප්ලාස්ටික් නලය අර කරාමයට සවි කරනවා. සවි කරලා එතනට කුමන හෝ ආධාරකයක් සම්බන්ධ කරලා ඒක සවි කරනවා. දැන් මෙතන වතුර එළියට එන්නේ නැහැ. පසුව එතන කරාමේ ඇරියාම අපි මේ නලය දිගේ වතුර හෝස් එක දිගේ වතුර අරගෙන යනවා එළියට. ඈතට. එතනින් අපි අවශ්‍ය තැන් වලට වතුර මල් පැල වලට දානවා. මෙන්න මේ සිද්ධිය වගේම තමයි අපේ ජීවිතය ඇතුලේ අපේ මනස ක්‍රියාත්මක වෙන්නේ. ප්‍රධාන නලයක් තිබෙනවා. ඒ නලයට ගෙනල්ලා හෝස් එකක් සම්බන්ධ කරනවා. ඒ හෝස් එක විසින් අවශ්‍ය තැන් වලට වතුර පරිවහනය කරනවා වගේ සිතුවිලි සම්ප්‍රේෂණය කරනවා අවශ්‍ය තැන් වලට. දැන් ඔබ හොඳට හිතලා බලන්න. ඔබ වතුර දාලා ඉවර වෙලා එතන ඒ හෝස් එකේ නැත්තම් ඒ වතුර බටේ අගත් වහන්නට පුළුවන් කරාමයක් තිබෙනවා. අපි ගොඩක් වෙලාවට කරන්නේ අපේ ජීවිතවලදී ඔන්න ඔය නලයේ අග තිබුණු ඒ తాවකාලික කරාමය යන්තම් තද කරලා වතුර බටේ ගෙනල්ලා සුබුරු තැන තියනවා. එළි වෙනකන් වතුර බිඳුව යනවා. ඇයි? ඒ ස්ථීර නැවතුමක් නෙවෙයි. අර කෙරවලේ වතුර ටික తాවකාලිකව තද කරලා ගැටයක් ගහලා නතර කරලා අපි රාත්‍රියේ නිින්දට යනවා. එළි වෙනකන් වතුර බිඳුව යනවා. අපි උදේට දකිනවා ඒක. අපිට ඒක එච්චර හිතට දැනෙන්නේ නැහැ. ඇයි? වතුර බිඳුවනේ යන්නේ. මෙන්න මේක තමයි අද බහුතරයක් දෙමාපියන් තමන්ගේ දරුවන්ට උරුම කරලා දීලා තියෙන්නේ. වැඩිහිටියාත් ඒකම තමයි කරන්නේ. බලන්න අර නිවැරදිව අර ස්ථීර කරාමය වසන්නේ නැතුව අර తాවකාලික වතුර අරගෙන වතුර පරිවහනය කරපු නලයේ අග වැසීම තමයි අපි කරලා තියෙන්නේ. මම මේ කියන කතාව හරි ගැඹුරු එකක්. ඒ නිසා ගැඹුරු මනසකින් මේක බලන්න. මම
ආයෙත් කියන්නේ මෙතන ගත යුතු දේ නිවි හැනහිල්ලේ තර්කන ඥාණයෙන් ගත යුතුයි. දැන් తాවකාලික නලයේ අග වැහුවා වගේ වතුර බින්දුව යනවා එළියට යනවා. ඒක අපිට ගැටලුවක් නැහැ. හැබැයි ගැටලුව තියෙන්නේ කාලයක් පුරා මේ සිද්ධිය සිද්ධ වෙද්දී. දැන් ඔය ෆ්ලයිට් සහ ෆයිට් කියන සිද්ධි දෙකත් එහෙම එකක් නේද? ප්‍රධාන නලයෙන් ඇඩ්‍රිනලින් හෝමෝනය නිසා අපි බියටපත් වෙලා අපේ හෘද ස්පන්දනය වැඩි වෙලා රුධිර පීඩනය වැඩි වෙලා පෙනහළු වල එයා පැසේජස් කියන දේවල් සක්‍රිය වෙලා ඇසේ බෝලය ලොකු වෙලා පරිවෘත්තීය ක්‍රියාවලියකට අපි භාජනය වෙලා රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ ගිහිල්ලා මේ ඔක්කොම සිද්ධ වෙලා දැන් අපි හිටපු ජීවියා නෙමෙයි වෙනත් ජීවියෙක් ඒ වෙනකොට කාට හරි පහර දීලා බඩු මුට්ටු පොළවේ ගහලා කෑකෝ ගහලා අපි තුවාල කරගෙන රැය පහන් කරගන්න බැලුව සාලේ ඇවිදිනවා මේ හැම සිද්ධිම සිද්ධ වෙලා ඊට පස්සේ අපි තීරණය කරනවා ෆ්ලයිට් or ෆයිට් කියලා. සිද්ධි මූලාශ්‍ර කීපයක් පසු කරගෙන ඇවිල්ලා ෆ්ලයිට් or ෆයිට්. අපිට කේන්ති ගිහිල්ලා පළමු තප්පර 5 අපි ගත කරන්නේ කොහොමද කියලා අපිට තීරණය කරගන්න බෑ. ඊට පස්සේ අපි ෆ්ලයිට් or ෆයිට් කියන ඩිසිෂන් එක ගන්නකොට අපිට වෙන්න ඕන ගොඩක් දේවල් වෙලා අපිට ජීවිතේ කවදාවත් අමතක කරන්නට බැරි දේවල් රැසක් අපි රැස් කරගෙන මෙන්න මේක තමයි ෆ්ලයිට් or ෆයිට් කියලා නර්සරියේ ඉඳලා මොන්ටසෝරි අධ්‍යාපනයේ ඉඳලා විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් පසු කරගෙන ගිහිල්ලා පශ්චාත් උපාධියකුත් අරගෙන ජීවිතේ සැදෑ සමය ගත කරනකොට පොතක් පත්තරයක් බලද්දි අපිට කියා දුන්නේ either flight or fight. ඔබ එක්කෝ සටන් කරපන් නැත්තම් පැන යමන්. දැන් සියවස් ගණනාවක් මේ රට ඇවිල්ලා තියෙනවා. මේ ලෝකේ ගලාගෙන ගිහිල්ලා තියෙනවා. කො මිනිසුන් හැදිලාද? ඇමරිකා එක්සත් ජනපදය මේ වෙනකොට NASA ආයතනය වගේ ආයතන දැනුමෙන් පෝෂණය වෙලා අඟහරු ග්‍රහ ලෝකයේ තරණය කරලා ඒ මිනිස්සු ගොඩක් ඉහළට ගිහිල්ලා තියෙනවා අපි දකිනවා. මම ඔබට පුංචි දෙයක් කියන්නම් හිතා බලන්නට. හෙට ශ්‍රී ලංකාවේ විද්‍යාඥයෙක් මොකක් හරි දෙයක් කරවෙලා අඟහරු ලෝකෙට යනවා. යානාවක් හදාගෙන. අපි මේ උගතුන් වශයෙන් දකින මේ ලෝකේ තරණය කරපු මිනිසුන් වශයෙන් දකින ඇමරිකානුවන් අපිට ඉඩ දෙයිද හෙට අඟහරු ග්‍රහ ලෝකේ තරණය කරන්නට? දෙන්නේ නැහැ. හේතුව අපිට තියෙන ආදරයටද? එහේ අනතුරු තියෙනවා. ඔයාලා අතරමං වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි ඔයාලා මේ ආරක්ෂා කරන්න කියලා ඒගොල්ලෝ අපිට කියයිද? නෑ අපිත් එක්ක යුද වදිනවා. හේතුව අඟහරු ග්‍රහ ලෝක තරණය අපේ තව කෙනෙකුට සොයා ගන්නට අපි ඉඩ දෙන්නේ නැහැ. මෙන්න බලන්න මේ මනුෂ්‍ය සත්වයා හැදිලා තියෙන ආකාරය. මේක මගේ, මේක අපේ, මේ සොයා ගැනීම අපිට, උඹලට නැහැ. හැබැයි මේ මිනිසුන්, මේ සොයාගත් අය කියන මිනිසුන්, මේ දැනුමින් පරිපූර්ණයි කියන මිනිසුන් තමන්ට තර්ජනයක් වෙන තෙක්, තමන්ට අභියෝගයක් වෙන තෙක් හරි මිත්‍රශීලී, හරි ආදරෙයි. හැබැයි යම් කිසි කෙනෙක් තමන්ගේ මත බිඳින තත්ත්වයටපත් වෙද්දී, තමන්ට අභියෝගයක් වෙන බව දැනෙද්දී අපිට පහර දෙනවා. ඔබ මම මැරිලා යන්නේ මෙන්න මේ සමාජ කතිකාවක. ඔබ ඔබේ දරුවා වර්ධනය කරන්නේ, ඔබ ඔබේ දරුවා ජීවත් වෙන්නට සමාජය හදන්නේ මෙන්න මේ කතිකාව ඇතුලේ. ඔබ කොහොම දරුවාට අධ්‍යාපනය ලබා දෙන්නට උත්සාහ කළත් මේ දරුවා අවසානයේදී ගොදුරු වෙන මේ තැන, මේ ඛේද වාචකයෙන් ඔබට ඔබේ දරුවාව බේරා ගන්නට බැහැ. ඇත්ත වශයෙන්ම කතිකා කීපයක් හැදිලා තියෙනවා. අපි දන්නවා ප්‍රසිද්ධ චරිත පිටිපස්සේ
හරි අපූර්ව කතා තිබෙනවා. හොඳ නරක වගේ දෙකක් තියෙනවා. මේක තිරිසන් සත්වයකටත් පොදුයි, මේක මිනිස්සුයෙකුටත් පොදුයි. ප්‍රසිද්ධ වෙච්ච යම් කිසි පුද්ගලයෙක් මැරලා ගියාට පස්සේ අපි ඔහුගේ කතා කරන්නේම ಗುಣ. නමුත් අපි අත්හැරලා දාන කොටසක් තිබෙනවා. ඒ ඔහුගේ කළු පාට පැත්තක්. අපි ඒක අමතක කරලා දානවා මැරුණට පස්සේ. මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා ජීවත් වෙලා ඉන්න තාක්කල් මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් බැහැ දකින්නවත් ගියේ නැති මිනිස්සු අද එතුමා පාවිච්චි කරපු කරත්තේ කෞතුක වස්තුවක් කරලා. ඒකේ වැරද්දක් නෙමෙයි මම මේ කියන්නේ. දැන් මට විරුද්ධව ගිහිල්ලා අධිකරණයක නඩු දාන්න යන්න එපා. මේ මිනිස්සයා මේ මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ට අපහාස කරනවායි කියලා. මම කියන්නේ වෙන කතාවක්. මිනිස්සු බයයි මිනිහෙක් ජීවත් වෙලා ඉන්නකොට ඔහුට දී යුතු ගෞරවය දෙන්නට, පිදිය යුත්තා පුදන්නට. වික්‍රමසිංහ මහත්තයා මැරිලා ගියාට පස්සේ එතුමාට දෙනවා පදක්කම්. එතුමා පාවිච්චි කරපු බඩමුට්ටු කෞතුක වස්තුන් කරනවා. හැබැයි ජීවත් වෙලා ඉන්නකොට ඒ දේවල් දිහා ඇසක් ඇරලා බලන්නට මිනිස්සු කුහක වුණා, අකමැති වුණා. මේක මනුෂ්‍යත්වය. මේක තමයි මිනිස් බව. මේ අපේ අධ්‍යාපනය. මේ අපිට පුරුදු කරපු දේ. දක්ෂ ලේඛකයෙකු තමන්ගේ ජීවිත කාලය පුරා පොත් ලියලා එතුමා හිඟන්නෙක් වගේ මැරලා යනවා. මැරිලා ගිය ගමන් ස්මාරක හදනවා. හේතුව වලෙන් නැගිටලා ඔහු ඇය ඇවිත් අපිට අභියෝග කරන්නේ නැති බව අපි හොඳටම දන්න නිසා. මේ පාඩම අපිට කියා දුන්නේ මොන්ටසෝරි අධ්‍යාපනයේ ඉඳලා අපි මේ යන තෙක් අධ්‍යාපනය. ෆ්ලයිට් ඕ ෆයිට් කියපු කතාව. අපි හැමෝම අපේ ජීවිතය ඇතුලේ කලේ වතුර පරිවහනය කරපු නලයේ අග වහපු එක විතරයි. අපි නිධානය වෙච්ච රීසන් එක තිබුණු තැන ඇඩ්‍රිනලින් හෝමෝනිය නිකුත් වෙන්නට හේතු වෙච්ච ඒ තැන අපි කවුරුත් වැහුවේ නෑ. අපි වැහුවේ උදේ බය වෙලා පාරේ සර්පයා ඉද්දි එක්කෝ උඹ දුවපන්, එක්කෝ උඹ සතාට පහර දීලා ඌව මරා දාපන්. මෙන්න මේ කාරණා දෙක අපිට ගුරුවරයා ඉගැන්නුවා මිසක්, සමාජය ඉගැන්නුවා මිසක්, පොලිසිය ඉගැන්නුවා මිසක්, අධිකරණය ඉගැන්නුවා මිසක් අපිට කවුරුත් කියා දුන්නේ නැහැ. how to stop adrenaline. කොහොමද මේ හෝමෝනය නිකුත් වීම වළක්වගන්නේ? අපිට කවුරුත් ඒ ගැන කියා දුන්නේ නැහැ. හෘද ස්පන්දනය වැඩි වුණාට පස්සේ, රුධිර පීඩනය වැඩි වුණාට පස්සේ අපි කතිකා කරනවා, උත්සාහ කරනවා රුධිර පීඩනය අඩු කරගන්නට. නමුත් අපි කිසි කෙනෙක් මේකේ හේතුව සොයා බැලුවේ නැහැ. අඩු මොෂයෙන් අපි ඉන්නේ ඉඩ් කියන කොටසේද? අපේ ඥාන මාර්ගය, ඥාන මූලාශ්‍රය ඉඩ්ද? අපේ ඥාන මූලාශ්‍රය ඊගෝද? අපේ ඥාන මූලාශ්‍රය සුපර් ඊගෝද? අපි අපේ මනසේ අපි ඉන්නේ කොතනදවත් කියලා දන්නේ නැහැ. හැබැයි එහෙම දන්නේ නැති මිනිසුන් පිරිසක් ඔබ වෙන්න පුළුවන්, මම වෙන්නට පුළුවන්. අපි ඒකවත් දන්නේ නැතුව, අපි ඉන්නේ කොතනද කියලාවත් දන්නේ නැතුව දරු පරපුර හදන්නට ඇතැම් ගුරුවරුන් දන්නේ නැහැ තමන්ගේ ඥාන මූලාශ්‍රය ඉඩ් ද ඊගෝද සුපර් ඊගෝද, ඒ කියන්නේ ස්ව විවේචක මනසද කියලාවත් දන්නේ නැතුව ඒ පුද්ගලයා ගුරුවරයෙක් වෙලා ඒ ගුරුවරයා දරු පරපුරක් හදනවා. හරියට අර වතුර පරිවහනය කරපු නලේ අගවහන පුද්ගලෙක් වාගේ මේ මුළු සමාජයේම හදන ගුරුවරයා මෙන්න මෙවැනි කෙනෙක් නම් ඔබ කතිකාවකට ප්‍රවිෂ්ඨ විය යුතුයි. ඔබේ මනස මේ කතිකාවට ප්‍රවිෂ්ඨ කළ යුතුයි. ඔබගේ මේ අයාලේ දිවීම ඔබ නතර කළ යුතුයි. අයාලේ දිවීම නතර කරලා ඔබ මේ සිත කියන්නේ ශක්තිය නිර්මාණය කරන්න පුළුවන් තැනක්ය. අපි සියලු හෝමෝනවල වහලුන්ය. දැන් ස්වාමි පුරුෂයෙක් නිරන්තර මේ රට ඇතුලේ ස්ත්‍රීන් එක ගැටුම්. ඔබ මා ඇතුළු සියල්ලන්. ස්ත්‍රිය පොඩ්ඩක් රැ වුණොත් වෙනත් ගමනක් ගියොත් හේතු විරහිත සටනක් පටන් ගන්නවා.
ඇයි? ඒ සටන දුරදිග ගිහිල්ලා බහිම්බස් වීම ඇති වෙලා රණ්ඩු සරුවල් ඇති වෙලා විෂාදය නැමැති ડિප්‍රෙෂන් කියන තත්වයටම දෙදෙනාපත් වෙලා මානසික රෝගයක් සඳහා බේත් ගන්නටම පෙළඹෙනවා. හැබැයි ඒ කිසි කෙනෙක් සොයා බලන්නේ නැහැ. විෂාදය හැදුනාම විෂාදයට බේත් දෙනවා. මේ වගේ ලොකු බේත් කන්දරාවක් දවසට 5 ගානේ බොන්න ඕන. එතකොට ඔබලා සමගියෙන් ඉඳීවි. ඔක තමයි උත්තරය. හැබැයි ඇත්තටම සිද්ධ වුණේ මොකද්ද? පුරුෂයා තුළ තියෙන ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය විද්‍යාව අද යම්කිසි පරාසයකට හඳුන්වා දීලා තිබෙනවා. ඒක යම්කිසි පරාසයක් විතරයි. ඒ ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය කියන්නේ මොකක්ද පුරුෂයා සතු? පුරුෂයා සතු ඊර්ෂ්‍යාව. පුරුෂයා සතු තමාට නතු කර ගැනීමට මේ මගේ ඉන්න ඒ ශක්තියින් මූලාශ්‍ර තැන්පත් වෙලා තියෙන්නේ ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය තුළ. ඒතරේ පුරුෂයා අනිවාර්යෙන්ම පුරුෂාධිපත්‍යයක් තමාගේ බිරිඳ කෙරෙහි පවත්වනවා. ඔබට බෑ තව කෙනෙක් එක්ක කතා බහ කර කර ඉන්න. ඔබට බෑ රෑ වෙන්නට. එතකොට මේ ප්‍රතිඵල ටික ඔබ භාවනා කරලා හදාගන්න බෑ. ඔබ යාඥා කරලා මේක හදාගන්න බෑ. ඔබ පොතපත කියවලා මේක කරන්න බෑ. ඔබ මේ සිද්ධිය හරියට දකින්නට ඕන. මම මේකයි මේ සාකච්ඡාවේ මුලදීම කිව්වේ පාඩම් කරන එක පැත්තකින් තියලා දරුවෝ කරන්න ඕනේ මෙකැනිසම් එක දකින්න ඕන කියන එක කියලා. You have to see the mechanism here. Something beyond that කියලා අපි කියන්නේ. මනුෂ්‍ය මනසට පිටුපසින් තිබෙන මෙකැනිසම් එකක්. ඒ මෙකැනිසම් එක ඔබ දැක්කනම් මේ මගේ ටෙස්ටෙස්ටරෝන් හෝමෝනයේ බලපෑම නිසා නේද මම බිරිඳට තරවටු කරන්නේ. මේක ජීවේ පැවැත්ම. මේ ටෙස්ටෙස්ටරෝන් හෝමෝන් එක මෙවැනි ලක්ෂණ දරන එකක්. ඒක එසේ ලක්ෂණ නොදරුවොත් ඇත්තටම ඒ පුරුෂයා පුරුෂ ගති වලින් බැහැර වෙලා මේ ලෝකය තවදුරටත් පවතින එක නතර වෙලා යාවි. අනිත් පැත්තෙන් ඊස්ට්‍රජන් හෝමෝන් එක කාන්තාවට තියෙනවා. ඒගොල්ලන්ට නිතරම ඒ වගේ ලක්ෂණ ඒගොල්ලන්ටත් තියෙනවා. මේ හැම දෙයක්ම මේ හෝමෝන් වල ප්‍රතිඵල. අපි ගහමරා ගන්නේ, අපි ආදරය කරන්නේ, අපි අඬන්නේ, අපි බය වෙන්නේ, අපි ඊර්ෂ්‍යා කරන්නේ, අපිට බඩගිනි දැනෙන්නේ, මේ හැම දෙයක්ම රසායනික සංයුතියක ප්‍රතිඵලයක්. අපි රසායනික සංයුතියකට කොටු වෙච්ච මිනිස්සු ටිකක්. එතකොට මේක පාඩම් කරලා අපිට මේක අවබෝධ කරගන්නට බෑ. ඒ නිසා මම අද සාකච්ඡාව මෙතනින් අවසන් කරනවා. අද මම ඔබව ඉතා වටිනා මූලාශ්‍රයකට අරගෙනට ආවා. ඒ නිසා මම ඔබෙන් ඉල්ලීමක් කරනවා. මම ලබන සතියේත් මෙවැනි වැඩසටහනකින් ඔබව හමු වෙනවා. ඒ කියන්නේ ලබන සතියේ මම කතා කරන්නට බලාපොරොත්තු වෙනවා මේ හෝමෝන නිසා අපි අතකොළු වෙලා අපි අවතැන් වෙලා අපිට අපිව පාලනය කරගන්න බැරි තැනට අපි ඇවිල්ලා. ඒ නිසා අපි පල්ලි පන්සල් පසුපස ගිහිල්ලා අපි අපේ ජීවිතයේ උත්තරයක් නැති ප්‍රශ්න මිටි බැඳගෙන දුක් විඳිනවා. ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා මේ වැඩසටහන් මාලාව තුලින් ෆ්ලයිට් ඕ ෆයිට් කියන මූලාශ්‍රයන් ඉගෙන ගන්න එක නෙමෙයි අපි කරන්නට ඕනේ. අපි මේකේ මෙකැනිසම් එක දකිමු. ඉතින් මම ඔබට ආරාධනා කරනවා how to see the mechanism. සිත කියන්නේ මේ ශක්තිය නිර්මාණය කරන තැනක් නිසා අපි මොහොතකට මේ අනවශ්‍ය දේවල් ඉවත් කරලා අත්‍යවශ්‍ය සාධකයක් වෙච්ච මෙන්න මේ සිත පිටුපස සංගවී තිබෙන මෙකැනිසම් එක සොයා ගමනක් යමු.